පරිසංකේය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වාසයි පින්වත් මෑණියන් වහන්සේ කාරුණික පින්වත්නි ඔබ සියලු දෙනාම මේ ත්‍රිසතිය ගද්දුලබද්ද සූත්‍රය සුරෙන් වටිනා දහම් කරුණු ශ්‍රවණය කරන්න ලැබුණා. එහිදී රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන උපාදානස්කන්ධ අරබය විෂයාකාර සංකාර දිට්ඨියෙහි සිටිවිලි හැසිරෙන ස්වභාවය එම සූත්‍රය ඇසුරින් පැහැදිලි කරන්න කියනවා. මේ මොහොතේ මේ අවස්ථාවේ ඔබ මේක පෙර ශ්‍රවණය කරලා තියෙන මධ්‍ය සූත්‍රයේ සඳහන් ස්පර්ශය පිළිබඳ ධර්ම කරුණු ටිකක් මාතෘකා කරගන්නට මේ අවස්ථාවේ අනුමත කරගත්තා. එහි ඔබ හැම කෙනෙක්ම අහලා තියෙනවා මම හිතන්නේ මේ සූත්‍රයේ මුලින්ම පෙන්නන්නේ ස්පර්ශ අන්තය. ස්පර්ශය එක් අන්තයකි. ස්පර්ශ සම්දය දෙවෙනි අන්තයයි. මැද ස්පර්ශ නිරෝධයයි. මෙම සූත්‍රයේ පිළිබඳ ඔබ අහලා ඇති එහි නිදානය තථාගතයන් වහන්සේ හමුවන්ට භික්ෂුන් වහන්සේලා 6 නමක් පැමිණිලා මේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ මේ තීර්ථදී වදාළ ගාථා ධර්මයක අර්ථය අප 6 දෙනා මේ විදිහට දහස් කරන බව තථාගතයන් වහන්සේ ඉදිරියට ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කළ අර්ථ අනුව මේ බැලුම් පිළිවෙත 6 ආකාර විදිහට මේ විචුන් වහන්සේලා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ. ඒ තථාගතයන් වහන්සේ වදාළා යෝ උබන්ති විදිත්වාන මජ්ජේ මන්ත්‍රානි යති තම්රෝමි මහා පුරුෂෝති සෝදති වෙලි මච්චකා. මෙහි යම් කෙනෙක් අන්ත දෙක නොසලකා නුවණින් අවබෝධ කොට මද ප්‍රඥාවෙන් නොයලෙද ඔහු සිග්ගණේ නම් බහුකාරයකින් යුතුනා. ඒ වගේ ඔහු මහා පුරුෂයෙක් කියනවා. එම තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙලා නැහැ අන්ත කුමක්ද කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අලගහනුවර වැඩ ඉන්න කාලෙදී මේ භික්ෂුන් වහන්සේලා 6 නම තථාගතයන් වහන්සේගෙන් මේ තම තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. මේ මජ්ජේ කියන්නේ මෙතන වෙන්න ඕන. පළවෙනි අන්තය, දෙවෙනි අන්තය මේ මෙලෙස වෙන්න ඕනේ. මේ විදිහට කරුණු ඉදිරිපත් කළා. ඒ භික්ෂුන් වහන්සේ නමක් පළමුවෙන්ම ඉදිරිපත් කළ අදහස තමයි මා ඔයාලා මාතෘකාවට සූදානම් කරගත්තේ. ස්පර්ශය එක් අන්තයකි. දෙවෙනි අන්තය ස්පර්ශ සම්දයයි. ඒ වගේම ඒ අන්ත දෙක නුවණින් අවබෝධ කළ තනත්තා මැද ස්පර්ශ නිරෝධය දකිනවා. මේ අර්ථය ඔබ හැම කෙනෙක්ම දන්නවා. මේ ස්පර්ශය කියලා කියන්නේ
තින්නම් සංගති පස්සෝ කියන වචනය ඔබට නිතර අහලා පුරුදුයි. චක්කුංජ පටිච්ච රූපේෂ උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා ආදී විස්තර කරන තැන්වල මధుබින්දික සූත්‍රය ආදී තැන්වල මොකක්ද මේ ස්පර්ශාන්තය? ඒ අන්තයක් කියන්නේ උත්තර බලන්න. ඇස පිටිවිද ස්වාමීන් වහන්සේ මතක් කළා පුරාණ කර්මයෙන් හටගත්ත බව. ඒක දේශනාවේ සඳහන් වෙනවා. චක්කුම් වික්‍රේ පුරාණ කම්ම මහණෙනි ඇස පුරාණ කර්මයේ. අනිත් ආයතන හය ගැන ඒ විදිහට වදාළා තියෙනවා. එතකොට පුරාණ කර්මයෙන් හටගත්ත මේ ඇහැට අවිද්‍යාව සුස්නා ප්‍රත්‍ය වෙන බව ප්‍රත්‍ය වී හටගත්ත බව අපිට රහසක් නෙවෙයි. මාර්කුසේ ඒ උපත් ලැබුණු තැන සිටම නාම විඥාන නාම රූප සලආයතන සකස්නේ පුරාණ කර්මයෙන් ප්‍රත්‍ය වෙලා. ඒ කියන්නේ අවිද්‍යාව සුස්නා ප්‍රත්‍ය වෙලා. පෙර. එතකොට මේ ඇහැට අපිට පෙනෙන්නේ මේ හේතු තුන එක් වෙන විට රූපයක් නම් හැයි වර්ණසටහනයි උසහාට ගන්න චක්කු විඥානය ඔය තිදෙනා එක් වෙන තැන අපිට පෙනෙන්නේ රූපයක් නම් අපි ඔතනදී රූපය දෙයක් කොට පිළිගන්නවා. රූපය දෙයක් කොට පිළිගන්නවා. රූපය කෙනෙක් කොට පිළිගන්නවා. රූපය තමන් කොට පිළිගන්නවා. රූපය අනුන් කොට පිළිගන්නවා. ශබ්දයක් ඇහෙන විට අපි ඒ ශබ්දය දෙයක් කොට ඒ වගේ මේ ශබ්දය අහවලාගේ ශබ්දය මේ ආදී ලෙස ශබ්දය අපි කාරණයක් කරගන්නවා. ඒ වගේම ගන්ධය දරුවාට ගඳ සුවඳ දැනෙනවා. ඒ දරුවා තාමේ ගඳ සුවඳ කාරණයක් කරගෙන නැහැ. ශබ්දය ඇහෙනවා. හැබැයි දරුවා තාමේ ශබ්දය කාරණයක් කරගෙන නැහැ. රූප පෙනෙනවා. මේ දරුවා තව එක රූපයක් කරගෙන නැහැ. මේ හේතු තුනක එකතුව රූපයක් කරගෙන නැහැ තාම දරුවා. ශබ්දයක් කරගෙන, ශබ්දේ කාරණයක් කරගෙන නැහැ. ඇහෙනවා. ඇහෙන ස්වභාවය. හැබැයි ඒ අවිද්‍යාවට බරව ඒ මනසත් ඒ නිසා සුදු කලකින් එක වෙනස් වෙනවා. සතියේ ස්පර්ශයේ ඔය විදිහට මේ අන්තය කියන වචනය තුල අර පෙර කර්මයන් ප්‍රති වෙලා හටගත්ත ඇහැකට අපිට රූපයක් උණ ගැහෙනකොට ඒ අසත් රූපයක් නිසා හටගන්න විඥාණය ඒ වගේ මේ තිදෙනාගේ ස්පර්ශය අපිට වස්තුවක් වෙනවා නම් ඒ වස්තුව කොට පිළිගැනීම ගෙදර දෙයක් දරුවෙක් ස්වාමියෙක් භාර්යාවක් ලෙස පිළිගැනීම අන්තයක් වෙනවා. ඒ වගේම මේ අන්තයක නැත්නම් ඒ අන්තයේ හැසිරෙන හිත ගැන හිතනකොට ඒ හමු වෙච්ච දේ ගැන හිතනකොට එතන ඇති වෙන ඒ පිළිබඳ තණ්හාව උපාදාන භව ස්පර්ශ සමුදය බවටපත් වෙනවා. එතකොට එකාන්තයක් තමයි ස්පර්ශය.
අනෙක් අන්තය ස්පර්ශ සමුදය. දැන් මෙතනදී මොකක්ද මේ ස්පර්ශ අන්තය? මොකක්ද මේ දකින්නේ රූපයක්, හමු වෙන්නේ රූපයක් කියන පිළිගැනීමේ තියෙන වරද? තථාගතයන් වහන්සේ දාලා ඒක අන්තයක්. මේ හේතු තුන එක්වෙන තැන පින්වත්නි අපිට එක දෙයක් කෙනෙක් තමන් අනු කියලා පිළිගන්න වෙන විට අපි ඇත්තටම හේතු ගැන දන්නේ නැත්නම් මේ හේතු තුනක එකතුවක් වූ බව ස්පර්ශයක් වූ බව නොදන්න අපිට ඉදිරිපත් වෙන පිළිගැවිල්ල රූපයක් බවට, ශබ්දයක් බවට, ගන්ධයක් බවට, ඒ වගේම දෙයක් බවට එහෙම පිළිගන්න වෙනකොට මොකක්ද උතර සිදු වෙන අන්තය වරද මොකක්ද? ඔබ දන්නවා දැන් ස්වාමීන් වහන්සේ ඊටදී පැහැදිලි කළා මේ ඇස සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච හේතුවක්. රූපය සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච හේතුවක්. එතකොට ඒ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච හේතුව ඇස රූපය ආදිය ඒ වගේම අනිත්‍ය බව නිරන්තර වෙනස් වෙන බව ඇස රූපය සතර මහා ධාතු බව ඒ සතර මහා ධාතුව නිරන්තර වෙනස් වෙන බව අපි මේ වෙන විට සාකච්ඡා කරලා තියෙනවා. ඇස ඇති බවක් හෝ රූපය ඇති බවක් හෝ පිළිගත නොහැකි බව නිරන්තර වෙනස් වෙන ධර්මතාවයක් නම් අපිට විඥාණයට හමුවන්නේ මොහොතක හේතුන්ගේ ඵලයක්. ඒ කියන්නේ චක්කු විඥාණය කියන ස්වභාවය මොහොතක හේතුන්ගේ ඵලයක්. එතකොට දැන් මෙතනදී ඒ මොහොතක හේතුන්ගේ ඵලයක් බව සිහි කර ගන්නට තරම් දැක්මක් පෙර නොතිබිච්ච නිසා අපිට ඒක දෙයක් වෙනවා. හේතුන්ගේ සකස් වෙච්ච ධර්මතාවයක් කියන දැක්ම නැතුව අපිට දෙයක් වෙනවා. හේතුන්ගේ සකස් වෙච්ච ධර්මතාවයක් කියන තැන එකකටත් දෙන්න බෑ. රූපයක් පමණයි මේ හම්බුනේ කියලා අගයක්. එයි ඒක හේතුන්ගේ සකස් වීම. දැන් අපි කෝටි එකක් හරියට එකක් කියමු හදනකොට අපි ඒකට ගොඩක් හේතු එකතු කරනවා. කුණු වතුර වුණ, සීනි වුණ, තව වෙනත් දේවල් දාන ඒවා වුණ කෝටිත් දානවා. අපි ඒක කෝටි එකක් කියලා කියනකොට අපිට ඒක අනිත් වේවා අන්තක වෙලා කෝටි එකක් වගේ නෑ. කෝටි එකක් කියනකොට අපිට කෝටි ගැන විතරයි ඉතින් සඳහන් වෙන්නේ. ඒක සම්මුති ආහාරයක්. හැබැයි අපි දන්නවා මේ හේතු තුනකම එකතුවක්. ඔබ එතන උනවතක් තියෙනවා, සීලෙත් තියෙනවා, කෝපෙත් තියෙනවා. ඒ වගේ බලන්න මෙතන ඇස රූපය ප්‍රත්‍ය වෙනකොට හේතු වේදනකොට නිසා හටගන්න විඥානය, ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය, දැනගන්න ස්වභාවය, ඒ දැනගැනීම තුළ ඇස රූපය එකතු වෙනවා කියන තැන මේ තිදෙනාගෙන් එකතුවක් ස්පර්ශය. මේ තිදෙනාගෙන් එකතුව ස්පර්ශය වෙනකොට අපිට පුළුවන් රූපයක් කියන්න. තිදෙනාගෙන් එකතුව කියන්නේ සකස් වන ස්පර්ශය. සකස් වීම. ඒ සකස් වීම තුළ සකස් වීමක් සහ නිරුද්ධ වීමක් පමණක් ඇරෙයි. හේතු සකස් වීමක්, හේතු එක්වීමක් ස්පර්ශයක් වෙනවා. හැබැයි මේ පස්සයත් එක්ක මේ පස්ස නිරෝධය වෙනවා. ඇයි? හේතු
ශනික නිසා. හේතු වල ප්‍රයත්නක් නැති නිසා. අපි එතකොට පස්සේ දෙයක් කොට සලකනවා නම් අපි සලකන්නේ මිරිඟුව දෙයක් කොට ගත්තා. මිරිඟුවේ ස්වභාවය අපි වතුර කොට ගත්තා. ඒ වතුර පිරිසුදු වතුර. ඒ වතුර අපිරිසුදු වතුර. ඒ වතුර හොඳ වතුර, නරක වතුර. කොයි විදිහට වතුර ගැන හිතන එක හිතලා මේකට මනාපයක් හෝ අමනාපයක් හටගත්තොත් ඒක තමයි සමුදය වෙන්නේ. එතකොට හේතු තුනක එක්වූ තැන, හේතු තුනක් එක්වූ තැන අපිට වැටහෙන්න ඕනේ හේතු තුනේ එකතුවක් එතන සකස් වීම. ස්පර්ශය කියනකොට. එතකොට ස්පර්ශය හේතු තුනක එකතුවකින් සකස් වෙලා සකස් වූවාම නිරුද්ධ වෙන හේතුන්ගෙන් සකස් වූ නිසා අනිත්‍ය වෙන හේතුන්ගෙන් සකස් වූ නිසා ඒ දෙයක් හෝ කෙනෙක් හෝ තමන්ව අනුන් කරගන්න බැහැ. අනික ඒ දෙයක් හෝ කෙනෙක් හෝ තමන්ව අනුන් කරගත්ත ගතිය හොඳට බලන්න. පෙර දෙයක් හෝ කෙනෙක් හෝ අනුන් හෝ තමන්ව කරගත්ත හේතුය ඵලයක් නෙවෙයි. ඒක නේද සමුදය කියන්නේ. සමුදය නේද ආයේ ස්පර්ශාන්තයට ප්‍රත්‍ය වෙන්නේ. ස්පර්ශයට ප්‍රත්‍ය වෙනවා ස්පර්ශ සමුදය. ස්පර්ශය සමුදයට හේතු වෙනවා ස්පර්ශය පිළිගැනීම. මේ අන්ත දෙක. පෙර ඒ ස්පර්ශය කෙනෙක්ය තමන්ය අනුන්ය හොඳට බලන්න. චූටි දරුවා තාම අම්මා වෙලා නැහැ. චූටි දරුවට මොන වෙන්නේ? නමුත් චූටි දරුවා තාම අම්මා වුණේ නැහැ. කලක් යනකොට අම්මා වෙනවා. ඒ මුලදී ස්පර්ශය තිබුණා. හැමෝගේ විඥානය තුල එකතු වුණා. ඒක දෙයක් වුණේ නැහැ. ස්පර්ශය තමන් වුණේ නැහැ. ඒක අනුන් වුණේ නැහැ. හොඳට බලනකොට මේ තමන් වීම අනුන් වීම ස්පර්ශය හරහා පෙර තමන් හෝ අනුන් හෝ කොටගත් හේතුය ඵලෙ නෙවෙයි. ස්පර්ශ සමුදයෙන් නෙවෙයි ස්පර්ශය හටගත්තේ. මෙතනදී ඇහැ රූපය විඥානය ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙන විටම අන්තයක් නේ. ඒක පස්සේ පිළිගත් දෙයක් කොට. ස්පර්ශය පිළිගත්තේ තමන් කොට. ස්පර්ශය පිළිගත්තේ අනුන් කොට. අම්මා කොට තාත්තා කොට. එහෙම පිළිගන්නේ බිල්ල තුලම සමුදයක් වෙනවා. ස්පර්ශයකට හිතෙනවා. අම්මා හරි හොඳයි. තාත්තා හරි හොඳයි. ඒක නරකයි. එතන තණ්හා ස්පර්ශ සමුදයට හේතුවක් වෙනවා. ඒ ස්පර්ශය සහ ස්පර්ශ සමුදය මේ අන්ත දෙක. ඒ ස්පර්ශයේ ස්පර්ශයේදී ස්පර්ශ අන්තය කිව්වේ ඇයි? ඒ ස්පර්ශය හේතුන්ගෙන් සකස් වූ තින්නන්තරි පස්සෝ කියන ධර්මතාවයේ නොදැකකම තුල දෙයක් වෙනවා ස්පර්ශය. හේතු තුනක එකතුවක් කියන සකස් වෙච්ච බවක් නොදන්නවා නොපිළිගෙන. අපි අර මුලින් සඳහන් කළේ ලෑලි තුන අමතක වෙලා දොරක් වෙනකොට අපි දොර දෙයක් කරගන්නවා. දොර හොඳ දොරක්. දොර හොඳ නැහැ. ලෑලි දොර ගැන මතකයක් නැහැ. ඒක වෙන අපි ස්පර්ශය දෙයක් කරගන්නවා කියන්නේ. දැන් ලෑලි තුන ගැන හිතන එක සමුදේට යනවා. ඒක හොඳ දොරක්, ඒක නරක දොරක්, වැරදි දොරක්, වැරදි විදිහට හදපු එකක්. දැන් දොර ගැන කතා. ලෑලි තුන ගැන මතකයි. ඒ වගේ මෙතන හේතු තුනක එක්ුණු තැන අපිට දෙයක් වෙනවා නම් මේ පෙනෙන්නේ රූප, මේ ඇහෙන්නේ ශබ්ද, මේ ගන්ධ, රස, ඒවා දේවල්. ඒ ගන්ධ ආවල් පිච්චමල් වල සුවඳ. ඔබ සමුදේට. සමුදේට ගියේ එකම අනිත් පැත්තට ස්පර්ශාන්තයට ප්‍රතිවිරුද්ධ.
මොකද නාසයයි ගන්ධ රූපයි ස්පර්ශ වෙනකොට විඥානයේ හරහා තුන් දෙනා එකතු වෙලා ස්පර්ශයක් හදනවා. ඒ තමන් පිච්ච වලට සුවඳ. තමන් පිච්ච වලට සුවඳ. ඒකට දැන් මෙතන ගන්ධයක් නොදන්නා නෙවෙයි. ගන්ධයක් නොදැනෙනවා නෙවෙයි. ඒක හේතු තුනක එකතුවක්. නාසය, ගන්ධ රූප, ප්‍රතිකරගත විඥානය මේ තිදෙනාගේ එකතුව වෙන තැන ඒක තිදෙනාගේ එකතුවක් කියලා කියතන ඔබ ගන්ධය පිළිබඳ හේතු තුනක එකතුවක් කියන එක සකස් වීමක් කියන එක නොගැනෙනකොට අපිට ඒක තනිකරම හේතු තුන පැත්තකට ගෙන ගන්ධයක් වෙනවා. තමන් පිච්ච මාර්ගස්ම. මුලින් කිව්ව විදිහටම බලන්න එතන හේතු තුනක එකතුවක් කියන අපිට හිතන සකස් වූ ධර්මතාවයක් කියනකොට ගන්ධයටම දැන දෙන්න බෑ. දිගටම දැන නාසයටම දැන දෙන්න බෑ. විඥාණයටම දැන දෙන්න බෑ. සකස් වෙච්ච එක. දෙදෙනාගේ එකතුව. ඒක අනාත්ම දෙයක්. සකස් වූ දෙයක් නෙවෙයි ඒක අනාත්ම දෙයක්. කවුරුත් නෑ එතන. එතකොට අපි හොඳටම දන්නවා සතර මහා ධාතු වල කවුරුත් නැහැ. සතර මහා ධාතු වල කවුරුත් නැහැ. පඨවි ධාතුව. ආපෝ ධාතුවේ කවුරුත් නැහැ. ක්‍රියාවක්. තේජෝ ධාතුව ක්‍රියාවක්. වායු ධාතුව ක්‍රියාවක්. සිරුරේ තියෙන ওই ක්‍රියා හතර. එතකොට ඒ සිරුර සතර මහා ධාතු වලින් සකස් වෙච්ච සිරුරක්. උදාහ කුමක්ද? සතර මහා ධාතු වල ස්වභාවයේ අනුව ධාතු නාමත්වය අනුව අපිට විවිධත්වයක් අපි දන්නවා. ඒ වගේ සකස් වීම. හැබැයි මේ ධාතු නාමත්වය තුල ධාතුන්ගේ සකස් වීම තුල එහි අපිට අනාත්ම ස්වභාවයක් මිස යමක් කියලා හිතන්න බෑ. මොකද මේ හිතක් කරහයි යමක් වෙන්නේ. හිතක් කරහයි දෙයක් වෙන්නේ. සතර මහා ධාතු වල එහෙම ඒ ඊටම ආවේනික බවක් නෑ. ඊටම අරමුණු කිරීමේ හැකියාවක් ධාතු වලට නෑ. ඒවා අනිත්‍ය නිරතව අනුපාතික එකට පෙරලෙන නිතරම ක්‍රියාත්මක. ඇතින දෙකක් අතර හැකි ස්වභාවයක්. අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට එවැනි ස්වභාවයක් ප්‍රත්‍යයනකොට ඇහැ රූපයේ විඥානය දැන් මෙතනදී මේ පෙළෙන ස්වභාවය රූපයක් කර ගැනීම, නිත්‍ය වස්තුවක් කර ගැනීම, කෙනෙක් කර ගැනීම, දෙයක් කර ගැනීම අන්තයක් කියලා දහනවා. ස්පර්ශ අන්තය. පස්ස අන්තය, ඒ ස්පර්ශ අන්තය ඒ ස්පර්ශයට දෙයක් කරලා, තමන් කරලා, අනුන් කරලා, දරුවෝ කරලා, ස්වාමි භාර්යාව කරගෙන නේද තණ්හාවට ප්‍රති වෙන්නේ. එතකොට පස්ස සම්දේ ස්පර්ශ සම්දේ ඒක අනික් කන්දේ. එතකොට එළුම් කළා, අයිති කරගත්තා, එක්ක මනාප වුණා, එක්ක මනාප වුණා. ඒ අන්තයෙන් ඒ අන්තයම හේතු තුන එකතු වෙන තැනදී ස්පර්ශ අන්තය වෙනවා. හේතු තුන එවන්නක් නැහැ. අනාත්ම වූ හේතු. ඇසේ යමෙක් නොවේ. සතර මහා ධාතු වලින් සකස් වෙච්ච රූපය යමෙක් නෙවෙයි. ඒවා ධාතු. ඒ ධාතු වල කවුරුවත් නැහැ. ධාතු වල කවුරුවත් නැහැ. මේක පෙර ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි වුණා. රූපය මම කරගන්නවා. හැබැයි රූපේ තමයි මම කියලා නැහැ. අපි හිතමු චුටි දරුවා. ඒ රූපේ මම කරගත්තා. නැත්නම් අම්මා රූපය අම්මා කරගත්තා. රූපේ හැබැයි තමයි අම්මා වෙලා නැහැ දරුවා. කලක් යනකොට රූපේ අම්මා කරගත්තා. අම්මා කරගත්ත ගතිය සංඥාව අනිත් පැත්තට අම්මා තමයි රූපේ. රූපේ අම්මා, රූපේ මම,
මම තමයි රූපේ. ඊට පස්සේ රූපය තුල මායත. මා තුල රූපය. එතකොට මේ අන්ත හතරට නැත්නම් මේ දෘෂ්ටි හතරට සක්කාය දිට්ඨිය විස්තර වෙන්නේ රූපේ කියලා නොදැක්කම නිසා. රූපය අතහවුත වශයෙන් දකිනකොට රූපය අතහවුත තත්ත්වයෙන් දකිනකොට අපිට හිතෙන් සංඥා කළ දෙය රූපයට පවරන්න බැරි බව දකිනවා. හිතෙන් සංඥා කළ සංඥා ස්කන්ධය රූපයට පෙරවිලා නිරන්තරව කෙරෙන්නේ. මම තමයි රූපේ. රූපේ මම තමයි රූපේ. එතකොට රූපේ කියලා දකිනකොට රූපේ කියන්නේ කනබන ආහාර වලින් හැදෙන්නේ, දේවාපිය ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. ආහාර ජල වාතය ආදී ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ රූපෙට කිසිම දැනුමක් නැහැ. අහවල් නියෝජිතය තමයි මේ රූපේ නියෝජිතය කියලා. රූපෙට කිසිම දැනුමක් නැහැ රූපේ හිමිකරුව අහවලා කියලා. දාපොත. ඒ දාපොත නිරන්තරව ඇති වෙනව නැති වෙනවා. දැන් බලන ශාකයේ ගුණ ආස්වාද ප්‍රාස්වාද ඇති බව කියනවා. මේකෙත් තියෙනවා මේ වගේ. අපි නින්ද ගියාම එහෙම නින්ද ගන්න ඕනේ නැහැ. ඉතින් ඇරලා හිටියා තුසු වැටෙනවා වෙන නිත්‍යක් නැහැ. නින්ද ගියාම කොහොමදවත් නිත්‍යක් නැහැ. ඇරලා හිටියා තුසු වැටෙනවා ගන්න අපිට නිත්‍යක් නැහැ. අපේ තුසු වැටෙනවා පිටගෙන. දාපුගේ තියා. රූපේ දන්නේ ආස්වාද බවක ප්‍රාස්වාද බවක. දාපුගේ ක්‍රියා. ඇති වෙන ක්‍රියාවලිය. ඒකට ඒ දන්නේ ඒ කවුද රූපේ නියෝජනය වෙන්නේ කියලා. ඒ දාපතර දන්නේ. දාපතරේ එහෙම යන්නේ නැහැ. ඒක අනාත්මයි. එහෙනම් අනාත්ම හේතු ඇසත් එහෙම පිළිද දෙයක් නැසත් අනාත්මයි. රූපය අනාත්මයි. අනාත්මයි කියන්නේ කවුරුවත් නෙවෙයි යමෙක් නෙවෙයි කෙනෙක් නෙවෙයි සත්‍යයක් නෙවෙයි. උද්දලෝනේ. එහෙනම් මේ හේතුක ඇතුළ වෙන තැන ඇස රූපේ විඥානය කියන හේතුක ඇතුළ තැන. ඒ ප්‍රතිබිම්බය පව අනාත්මයි. ඒ ස්පර්ශයේදී හේතුක ඇතුළ තැනදී ඒ හේතුක එකතු වෙන තැනදී එය දෙයක් කරලා පිළිගන්න වෙන ස්වභාවය අන්තයක්. ඒ තමන් කර ගැනීමක් වේ නම් ඒ අන්තයක්. තමන්ගේ දරුවෝ කර ගැනීම නම් අන්තයක්. තමන්ගේ හේතුව කර ගැනීම අන්තයක්. එයි ඒවා ඉතින් හේතුගේ සකස් වීමකට. අනාත්ම හේතුවේ තියෙන්නේ. පස්සේ එතකොට ඒ ස්පර්ශය එලෙස දෙයක් කොට කෙනෙක් කොට තමන් කොට අනුන් කොට වස්තු කොට බුද්ධලය කොට පිළිගැන්වීමයි අපේ මනසේ අන්තය. ඒ පිළිගැන්වීමෙන් අනුව තමයි සංහා කරන්නේ හිතන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ අන්න සමුදය. සමුදය පස්සේට හේතු වෙනවා. පස්සේ සමුදයට හේතු වෙනවා. මේක තමයි සසර ගමන. මෙතන පස්සෙන් තෝතේ. අපිට සැකනතු වෙනවා නම් එදනතු පැහැදිලි වෙනවා නම් මෙතන මේ පස්සේ අපිට රූපයක් කරගන්න බැහැ. ඒ ස්පර්ශය අපිට දෙයක් කරගන්න බැහැ. මොකද අනාත්ම හේතුන්ගෙන් සකස් වෙන මේ ස්පර්ශය ඇත රූපේ විඥානය අපිට පැහැදිලි වෙන්න ඕන හරියට නිරුවක් වගේ. ඔකේ දාර්ශනික හාමුදුරුවෝ දික්ටි දැකීමක් තමයි. දික්ටක් තමයි. ඒ දැකීම දෙයක් වුණොත් අන්තයක්. දැකීමක් වුණොත් නැත්නම් නෑ ඒක දැකීමක් තියෙනවා. දැකීම පමණයි. නමුත් ඒ දැකීම දෙයක් වුණා කියන අන්තයක්. දෙයක් උදේ දන දෙයක් වශයෙන් හිතනවා සම්මාපාදාන යන සම්දේ. ඒ ස්පර්ශය සම්දේට හේතු වෙනවා. සම්දේ පස්සේ හේතු වෙනවා. මත පස්සේ හේතු වෙනවා. මේ අන්ත දෙක නොනින් අවබෝධ කොට මත ප්‍රඥාවෙන් වෙන්නේ.
ඒ සූත්‍රය පෙන්නනවා. මේ අන්ත දෙක නුවණින් අවබෝධ කොට මත ප්‍රඥාවෙන් වැඩෙනවා. කුමන හෝ පස්සේදී අපිට කුමන හෝ ඇස වේවා. චක්කු සම්පස්සේ. සෝත සම්පස්සේ. සබ්දය කන සෝත විඥානය. තිදෙනාගේ නූතන සෝත සම්පස්සේ. ඒ සෝත සම්පස්සේදී අහවලා ඔය කතා කරන්නේ. අහවලා ඔය බඳින්නේ. ඒකට එතන අනිවාර්යෙන් පස්ස වේදනාවට යනවාමයි. එතනදී අපිට වෙහස දැවිලි වලට හෝ මනාපයට හෝ හිත සකස් වෙනවාමයි පස්ස වේදනාව ගන්නවා. උපාදාන භව. කොහොමද අපි එතන පස්ස නිරෝධය දකින්නේ? අන්ත දෙක නොමිහි. අර විදිහට බලන්න. ශබ්ද කම්පනය අනාත්ම දෙයක්. ශබ්ද රූපය සතර මහා ධාතුවේ සකස් වෙච්ච අනාත්ම දෙයක්. ශබ්ද කම්පනය. ඒ වගේම සෝත ප්‍රසාදය කවුරුත් නෙවෙයි. සතර මහා ධාතුවේ සකස් වෙච්ච අනාත්ම ස්වභාවය. කනට ශබ්දය ප්‍රති වෙලා සෝත විඥානය පට ගන්නවා. ශබ්දයෙන් දැනෙන ස්වභාවය. ශබ්දය දැනෙනවා. ඒ ශබ්දය අහවලාගේ ශබ්දය, ආවල් සතාගේ ශබ්දය, එතකොට මනාප ශබ්දය, අමනාප ශබ්දය, එහෙම වුණ ගමන්ම අන්තයක තියගෙන. මොකද ඒ ශබ්දය අපිට දෙයක් වුණා. ශබ්දය හටගන්න තැනම හේතු සමග පහළ වී නිරුද්ධ වෙනවා. ඔබට මතකයි උදාය සූත්‍රයේදී අපි සාකච්ඡා කළා. නිරවශේෂයෙන් හේතු නිරුද්ධ කල්හි විඥානය කියා දෙයක් වෙන විය හැකිද? උදාය සූත්‍රයේ ඔබට මතකයි ඇති ආයතන 6 ගැනම ඉතින් සාකච්ඡා වුණා. රූපය අනාත්ම නම් සිතත් අනාත්මයි කියලා දකින්නේ කොහොමද කියලා උදාය ආනන්දරය ආනන්ද හඳුනනවා. ආනන්ද හඳුනන පිළිතුර තමයි හේතු නිරවශේෂයෙන් නිරුද්ධ වෙන විට විඥානය කියා පැනවිය හැකිද? හේතු නිරවශේෂයෙන් නිරුද්ධ වෙන කල්හි. හේතු නිරුද්ධ වූ කල්හි. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ විඥාන ධාතුව ඒ ස්පර්ශයේ හේතු සමගම හටගන්නවා. හේතු සමගම පහළ වෙනවා. හේතුකින් බැහැරව විඥාන කතාවක් නෑ. හේතුකින් බැහැරව ස්පර්ශ කතාවක් නෑ. එනගේ ස්පර්ශය අනාත්ම නැද්ද? ඒ විඥානය අනාත්ම නැද්ද? අනාත්ම කියන්නේ කාර්යවත් නෙවෙයි. කවුරුවත් නෙවෙයි. දැන් මේ විඥානය නේද අපි කවුරුවත් කරගන්නේ. ඒ ස්පර්ශය නේද අපි කවුරුවත් කරගන්නේ. ඒකයි අන්තය. මේ සූත්‍රයේ වගට තියෙනවා මේ ස්පර්ශයෙන් යම් කෙනෙකු මෙලෙසින් මේ විඥානය මේ පස්සේ අනාත්ම වශයෙන් දකීද එහි තමානු දකි. ඒ ස්පර්ශයෙන් තමානු දකි. ඒ ස්පර්ශයෙන් තමාගේ දෙයක් තන දකි. උන්වහන්සේට පස්සේ සාන්දය දෙයක් කරගන්න තන ස්පර්ශය වශයෙන් දකින්න දෙයක් ගැන හිතන පැත්ත සමුදය කියලා හිතන්න. හිතනවා කියන්නේ තණ්හා උපාදාන යන්නේ. එතකොට මෙතනදී පස්ස නිරෝධය ස්පර්ශ නිරෝධය කිව්වේ. අර ස්පර්ශය පිළිගන්න බැරි බව එළිවීම. අර ස්පර්ශය කෙනෙක් දෙයක් තමන් අනුන් කරගන්න බැරි බවට එළිවීම. ස්පර්ශය තමන් අනුන් කරගත්ත බව නිසාම නෙවෙයිද ඒක හිතන තණ්හා වෙලා දැනුත් අපිට දැන් ආයේ තමන් අනුන් කියලා හිතෙන්නේ. මම මේ ඉන්නේ මම මේ බණ අහන්නේ මම අහවල් ගාවල ඔබ හිතන්නේ පෙර ওই විදිහට හටගත්ත ස්පර්ශයකට වරද්දාගෙන තමන් අනුන් කියලා හිතපේකේ සමුදේ නේද? ඒක උපාදාන කරගත් ගැනීම නේද? ඒ ගැනීමගත් බව නේද? දැන් අපිට ආපහු එන හිතෙන්නේ ස්පර්ශය. මේක බොහොම එමෙයිට සිරුම් වශයෙන් විතර වහන්න මගේ අසනීපය මගේ ගෙදර ප්‍රශ්න මගේ දරුවන්ගේ ප්‍රශ්න. එතකොට මේ ස්පර්ශය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි.
ඇස රූපේ විඥානය කියන මේ චක්කු සම්පස්සේ කියන ස්පර්ශය. ඒ තුනක එකතුවක්. ඒ තුනක එකතුවක්. ඒක සාධාරණ නැහැ එක පැත්තකට බර කිරීම. රූපයට බර කිරීම. පස්සේ කියන්නේ ඒ තුනක එකතුවක්. අනික රූපේ විතරම ධාතු හතර බව, ගලන බව, අනිත්‍ය බව අපි වතුරගෙන තියෙද්දි අපිට ආපහු බෑ ඇස රූපේ ඇති දෙයක් කොට සලකන්න. ඇස රූපේ නිරන්තර වෙනස් වෙන නිසා ඇස රූපේ ඇති දෙයක් කොට සලකන්න බෑ. තියෙන දෙයක් කොට. ඒ විතරම අනිත්‍ය නිසා. ඒක හේතුවෙන් සකස් වෙන පස්සය විඥාන සමගතින් ස්පර්ශය දෙයක් කොට තමන් කොට අනුන් කොට හිතෙන බව පස්සේ කියලා අපි දකිනවා. පස්සාන්තේ තමන් කොට අනුන් කොට දෙයක් කොට පෙනෙන්නේ වස්තු කොට ගේතු වේද කරනකොට ස්වාමි භාර්යාව කොට අපිට හිතෙනවා නම් ඒ හිතන බව අන්තය. ඒ අන්තය කොහෙන්ද? පෙර එන්න හිතපේකේ සමුදේ. පෙරේ හිතන්නේ පෙර වෙලෙසින්ම කර්මයෙන් හටගත්ත චක්කසෝත ගහනා ජීවා කාය මනාදී ආයතන ප්‍රත්‍ය. පස්සේ හට ගන්නකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුන වෙනකොට. ඊතන පස්සේ ගැන යථාබෝධයක් නැති නිසා. පස්සේහි යථාර්ථය ඇහැගෙන වැටෙලා නැහැ. රූපේ ගැන යථාභූත ඥානය නැහැ. ඇහැ ගැන යථාභූත ඥානය නැහැ. විඥානය පිළිබඳ යථාභූත ඥානය නැහැ. අනිත්‍ය අනාත්ම වශයෙන් දැකලා. අනිත්‍ය වශයෙන් හේතු සකස් වෙන තැන නිරුද්ධ වෙනවා. ඒවා සත්‍යෝ වේ මුජ්ජලෝ වේ තමන් වේ අනුන් වේ මේ හේතු. රූපේ ඇහැ ආදී මේ පිළිබඳ අපි ආය මෙලෙහි කරලා බලන්න සම්මතනය කරන්න. මේ අනාත්ම හේතු. කවුරුත් නෙවෙයි. කවුරුත් නොවන කෙනෙක් නොවන මේ හේතුන්ගෙන් සකස් වෙන විඥාන ධාතුව. ඒකී හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ ස්පර්ශය අනාත්මය. හරියට මෙතන වතුර මිරිඟුව වතුර කොට ගත්තා වගේ. ප්‍රතිබිම්බය දෙයක් කොට ගත්තා වගේ. ප්‍රතිබිම්බය දෙයක් කොට ගත්තා. කෙනෙක් කොට ගත්තා. තමන් කොට ගත්තා. අනුන් කොට ගත්තා. ඒ ප්‍රතිබිම්බය තමන් කොට ගත්තාම තමන් ගැන අපිට තමන් ප්‍රතිබිම්බය දිහා බලාගෙන තමන් ලස්සනයි කියලා හිතෙනවා. තමන් අවලස්සනයි කියලා හිතෙනවා. තමන් මහතයි කියලා හිතෙනවා. කෙට්ටුයි කියලා හිතෙනවා. ඒක ප්‍රතිබිම්බය ඒ වගේ කිසිවක් හිතන්න දන්නේ. ප්‍රතිබිම්බය තමා කරගත්තාම අර මෙරිඟුව වතුර කරගත්තා. දැන් යා වතුර ගැන හිතනවා. වතුර ගැන හිතනවා. මේ වතුරක් කියන්නේ ඒ වගේ තථාගතයන් වහන්සේ වදාළේ මේ සංඥාව වේදනාව සංචේතනවා මේ ඔක්කොම හටගන්නේ පස්සේ ප්‍රත්‍ය ස්පර්ශයේ ප්‍රත්‍ය. විඳීමකට යන්නේ අපිට දෙයක් කියලා පෙනෙන්නේ ඒක හිතෙන්නේ පස්සේ ගැන අන්තයට යන නිසා පස්සේ දෙයක් වෙච්ච නිසා ස්පර්ශය කෙනෙක් වෙච්ච නිසා ස්පර්ශය තමන් වෙච්ච නිසා අනුන් වෙච්ච නිසා ඒකට මේක ආපහු අපිට ලෙහා ගන්න අපි ධාතු මනසිකාරය ආදී භාවිතා කරලා පැහැදිලිවම කරගන්න ඕනේ. ඇසේ යථාභූතය අනාත්මයි. රූපේ යථාභූතය අනාත්මයි. රූපේ ධාතු හතර මිස කවුරුවත් නෙවෙයි. රූපේ ධාතු හතර මිස මේසයක් නෙවෙයි. මුතුවක් නෙවෙයි. රූපේ ධාතු හතර මිස ගහක් නෙවෙයි. උන්වහන්සේ දෙහින්නෝ. රූපේ ධාතු හතර මිස පොළොව නෙවෙයි. ඉඩ නෙවෙයි. රූපේ ධාතු හතර මිස රූපේවත් ඇහැවත් නෙවෙයි. ධාතු අතර සම්බන්ධව තියෙන දැක්ම කාටද? ධාතු අතර පිළිබඳ නිත්‍යයක් ගන්න බැහැ. ඇති බවක් ගන්න බැහැ. නැති බවක් හිතන්න බැහැ. ඒක හිතව තීරණයකට එන්න බැහැ. කොටින්ම ධාතු අතර ගැන අවබෝධයක් ලැබුවයි කියන්නේ ධාතු අතර දෙයක් කරගන්න බැහැ. ධාතු අතර දෙයක් කරගන්න
වැඩි නිසා අනාත්ම නිසා ඒ ප්‍රතිබිම්බය ඇහැ රූපේ නිසා හටගන්න ප්‍රතිබිම්බයක් දෙයක් කරගන්න බැහැ. ඒක හේතුවේ ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒකත් අනාත්ම දෙයක් විඥානය. විඥාණයෙන් දැනගන්න ස්වභාවයක් පවතින හැබැයි විඥාණයෙන් දැනගන්න ස්වභාවය අනාත්මයි. ආත්ම සංඥාවෙන් ගන්න බැහැ. තමන් කරගන්න බැහැ. අනුන් කරගන්න බැහැ. මේ පිළිබඳ හොඳ පැහැදිලි වීමක් වෙන්න අන්තයට යන්න බැහැ ස්පර්ශ අන්තයට. ස්පර්ශ අන්තය කියන තර විතරම අපි දකින්න හේතු තුනක එකතුවක්. හේතු තුනක එකතුවක් වෙන තන අනාත්මයි විස දෙයක් වෙන්නේ කොහොමද? හේතු තුනක එකතුවක් පස් චක්කු සම්පස්සේ. සෝත සම්පස්සේ හේතු තුනක එකතුවක්. හේතු තුනක එකතුවක් ආවලා මට වෙන්නවා කියන තැන. ඒ සත්‍ය විද්‍යාවක් කරන හිතනවා. සත්‍ය ශබ්ද මාත්‍රයක් විස්පර්ශ මාත්‍රයක් කියන තැන අපිට ඉක්මෙන්න බෑ ප්‍රඥාව නැති නිසා සත්‍ය දෙයක් වෙනවා. ඔය වලින්නේ අහවලා. ඔන්න සමුදේ පැත්තට යනවා. සමුදේ යනවා කියන්නේ මායි පස් සමුදේ කියනවා. ආයත ස්පර්ශය සත්‍යය ආයතන ආයතයි. ආයත ස්පර්ශයට චර්චනවා. එතකොට අපි මෙතනදී ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මේ ස්පර්ශය කියන තැන පස්සයක් මිස ස්පර්ශයක් මිස හේතුන්ගේ සකස් වෙච්ච තන අනාත්ම ස්වභාවයක් මිස ඒ ශබ්දවලට හිතන්න වෙලාවක් නැහැ. ඒ ශබ්ද පිළිබඳව ශබ්දවලට වටිනාකම් දෙන්න ආත්ම ස්වභාවයක් දෙන්න යමක් කරගන්නේ ශබ්ද ඇයි බැරි ඒ කනත් එක ශබ්දයක් නෙවෙයි කනත් ඒ ශබ්දයේ විශ්සයි ශබ්දේ විතරක් නෙවෙයි ශබ්ද කම්පණය විතරක් නෙවෙයි කනත් ඒ ශබ්දයේ විශ්සයි විඥානත් ඒ ශබ්දයේ විශ්සයි ඒකට මිශ්‍ර වෙච්ච එක කොහොමද ඒකට මිශ්‍ර වෙච්ච සිද්ධියේ අනාත්මව මිස කවුරුත් නොවෙන්න මිස බලන්න ඒකට වහා හිත පෙරලෙන හැටි අපිට ඒ හිත පෙරලෙන්න දායකුනේ මොකක් පස්ස සමුදේ නේද පෙර අහවලා මම කියලා තීරණය කරගත්ත හිතලා තීරණය කරගත්ත දෘෂ්ටියක් කරගත්ත මතේ නෙවෙයිද පෙරලාම පස්සේ දීපස්සේ ස්පර්ශයේ දීපස්සේ ඉතින් මෙතනදී කැපකිරීමක් නොකර විදර්ශනා වශයෙන් සමාධිමත් නොවි මේක බෑ සමාධිමත් මේ පස්සේ පිළිබඳ හොඳ වැටහීමක් ලබන්න ඕන. හොඳ වැටහීමක් ලබන්න ඕන. එතකොට අපිට මේ පස්සේ කෙනෙක් වෙන්නේ නැහැ. ස්පර්ශය දෙයක් වන්නේ නැහැ. ස්පර්ශය තමන් වන්නේ නැහැ. ස්පර්ශය අනුන් වන්නේ නැහැ. ඒ නොවන මම කියන්නේ මේ පස්ස සමුදේ යන්නේ නැහැ. ඒ ස්පර්ශය අහවලගේ හඳ වෙන්නේ ඒ ස්පර්ශය මට තාත්තා වෙනවා මට අම්මා වෙන්නේ මම අම්මා දකින්නේ තාත්තා දකින්නේ මට අම්මා මතක් වුණේ තාත්තා මතක් වුණේ කියන ගානෙට යන්නේ ස්පර්ශයක් වෙනවා පස්සයක් වෙනවා හැබැයි ඒක අරගණයට ගියා කියන්නේ ආයත් තණ්හා උපාදාන වලට යන්නේ තණ්හා උපාදාන වලට යනවා කියන්නේ ආයත් පස්සේදී හේතුවක් වෙන්නේ දුක්ඛ නිරෝධය මදුන් පිළිවෙත පස්ස නිරෝධය තථාගතයන් වහන්සේ වදාළ මේ මජ්ජේ සූත්‍රය තුල දාම වැඩමින් පැහැදිලි වෙනවා මේ ධර්ම කොටස තුල. ඉතින් මේක ගැඹුරුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සිළු. මොකද ලෝකයා නිරන්තර වෙන්නේ මේ අන්තවල නිසා අවිද්‍යාව සුසුනා වලින් සකස් වුණු කර්ම වල නිසා මේකෙන් පැන ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේක දකින්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. පුංචි දෙයක් නෙවෙයි. මේක දැක්කොත් ඒහා සමාන මිල කරන ඒහා සමාන සමාන කරන්න බෑ. ඒ දැක්මට වටිනාකම මිල කරන්න බෑ. ඒ ඇයි අපිට සසරින් එවත් මේ සැරිසරීමේ මිදීමට මේ මදුන් පිළිවෙත මේ මජ්ජේ සූත්‍රයෙන් වෙන්නන මේ පස්ස නිරෝධය උදත පැහැදිලි වුණොත් යම් දෙයක් වැටෙනවා මේ ජීවිතයේදී අපිට මේ ස්පර්ශ නිරෝධය දකින්න අවබෝධ කරගන්න පිළිගන්න පුළුවන් මේ සත්‍ය ඥානය
තමන්ගේ ප්‍රත්‍යක්ෂ නොවි කොහොමද කෘත්‍ය කරන්නේ? සත්‍ය ඥාණයෙන් මේක හෙළි නොවි කොහොමද භාවනා කරන්නේ? ඔය සත්‍ය ඥාණයෙන් හිරිවිච්ච දෙයකට හිතන එකනේ භාවනාව. නුවණින් මෙලි කරන එකනේ භාවනාව. ඒකට කෘත්‍ය නොවි ඥාණය වෙන්නේ නැහැ. ඒ නිසා බණ අහන්න ඕනේ. බණ අහන ධර්මයේ දකින්න ඕනේ. එරුමකට බෑ අහන එක වෙනෙහි කරන්නත් ඕනේ. යෝනිසමංසකාරය. ඒ තුලයි සත්‍ය ඥානය පහළ වෙන්නේ. සත්‍ය ඥානය පහළ වෙච්ච කෙනෙකුටයි පස්ස නිරෝධය දකින්න සිහියට නැගෙන ආයතන රහ සිහියට නැගෙන තැන පස්ස නිරෝධයට අවශ්‍ය කරන ධර්ම කොටස් වෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්න පිළිතරව වෙච්ච බවක් තියෙන්න ඕනේ. කුමක් පිළිගන්නවද? අස අනාත්ම බව, අස තමානෝන් බව. අස දෙමාපියෝ ප්‍රත්‍යයෙන් හටගත්, කර්මයෙන් හටගත් සිද්ධියක් බව. කර්මයෙන් හටගත් දෙමාපියෝ ප්‍රත්‍යයෙන් හටගත් මේකයි. පිහිටි ස්වභාවය, ඇතිව නැති වෙන ස්වභාවය. ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය. ඒකට ආත්මගතියක් දෙන්න බෑ. ආත්ම මතයක් දෙන්න බෑ. ඒක කියන ධර්මතාවයට. ඒ තුනේ සකස් වීම. රූපේ කියන ධර්මතාවයට ආත්ම ස්වභාවයක් දෙන්න බෑ. රූපේ සතර මහා ධාතු බව සතර මහා ධාතු නිරන්තර වෙනස් වෙන බව. ඒ වගේම සතර මහා ධාතු අනාත්ම බව, යමිත් බව, නිත්‍ය නැති බව. හොඳට හෙළිවෙන්න ඕන අපිට. මේවා පූර්ව මේ පස්ස නිරෝධයට අවශ්‍ය කරන පූර්ව නිගමන නැත්නම් දැකීම. මේ පස්ස නිරෝධය අපිට ඔක්කොම මේ කරුණු හෙළිලා තියෙනවා. ඇස තමානෝන බව, ඇස අනිත්‍ය බව, ඇස ධාතුන්ගෙන් හටගත් බව, කර්මයෙන් හටගත් ස්වરૂපයක් බව. ඒ වගේම ඇතිව නැති වෙන බව. අනිත්‍ය. ඒකට රූපයටත් ඒ අවබෝධය. සිරුරක් වේවා, දෙයක් වේවා, කලක් වේවා. අපි වස්තු වශයෙන් නම් කරලා තියෙන ස්වභාවයන් ධාතු මාත්‍රයන් පමණක් බව. නිරන්තරව ඒ ස්වභාවයකට අපිට ඒ වගේ අතහවුරු තත්ත්වයක තනක් දෙන්න බැරි බව. ඒක වස්තුවක් කරගන්න බැරි බව. අපිට එහෙම වෙන්න ඕන. ඒක වස්තුවක් කරගන්න නිත්‍ය නැති බව. ඒක වස්තුවක් කරගෙන හිතන්නේ හිතින් බව. ඒ බව ඒ කියලා අපි නම් කරන ස්වභාවය නිරන්තර වෙනස් වෙන නිසා. වෙනස් වෙන ධර්මතාවයක් නිසා. අපිට යමක් කරගන්න බැහැ. ඒක යමක් කරගන්න බැහැ. අපි ඒ කාලේ කිව්වේ වැස්ස කියන වහින බව. ඒ වහින බවට වැස්ස කියන නම් කළොත් අපිට ඒක සංඥාව වුණා. දැන් වැස්ස නැත්නම් අපි වැස්ස ගැන කතා කරන සංඥාව මොකක්ද වගේ. අර වැස්ස දෙයක් කරගත්තා. අන්න ඒ වගේ වැටහීමක් එන්න ඕනේ. රූපේ නිරන්තර අනිත්‍ය නිසා අපිට රූපේ දෙයක් කරගන්න බැහැ. දෙයක් කරගන්න හිතක්. වැස්ස වහලා ඉවරයි. දැන් වැස්ස හිතේ තනනවා. වැස්ස කියන සංඥාවක් හිතේ තනනවා. සංඥාව වැස්ස කරගන්න. සංඥාව වැස්සක් නෑ. සංඥා මාත්‍රයක්. ඒ වගේ මේ මිරිඟු ස්වභාවයක් අපි වතුර කරගත්තොත් වතුර ගැන හිතනවා වගේ මිරිඟු ස්වභාවය වතුර බවට පත් කරගෙන වතුර මනාපයි වතුර හොඳ නැහැ වතුර කිසිදුයි ආදි වශයෙන් හිතනවා වගේ අපි මේ පස්සේ දෙයක් කියලා වැටෙනවා. ස්පර්ශය මේ හේතු තුනේ එකතුව දෙයක් කරගන්නවා. ඒ නිසා මේ හේතු තුනක ප්‍රත්‍ය වෙන තැන හේතු තුනේ ප්‍රත්‍ය වෙන තැන හේතුන්ගේ අනාත්ම ස්වභාවය, හේතුන්ගේ අනිත්‍ය ස්වභාවය, හේතුවට නිත්‍යයක් දෙන්න බැරි බව මේ කරුණු වැටහීමක් ඕනේ. පස්සේ අපිට අන්තිම දෙන්න. පස්සේ අපිට දෙයක් නොවෙන්න. එනම් දෙයක් කරගන්න තැන ස්පර්ශාන්තයයි. ඔන්නම අපි දෙන්නේ ඕනේ. දෙයක් කරගත්ත ස්පර්ශාන්තයයි. දෙයක් කරගත්ත ගමන්ම දෙය ගැන අපිට මනාප වෙනවා, අමනාප වෙනවා. උනේ සමුදේක. සමුදේට ගියා කියන්නේ ආයේ තණ්හා උපාදාන වලට ගිහිල්ලා ආයේ හේතු එක් වෙන තරකට දෙයක් කියලා වෙන්නේ වෙනවා. සමුදේ ආයේ පස්සේ හේතුවක් වෙනවා. පස්සේ ආයේ සමුදේ හේතුවක් වෙනවා. අපි කියන්නේ ඔය සැරිසැරීම නේද? සංසාරේ කියන්නේ ඔය
පස්සේ තව පස්ස අන්තය අතර මේ අන්ත දෙකේ ඇසරීම නේද? සැරිසරීම නේද? මේකෙන් මිදෙන්න නම් පස්ස නිරෝධය දකින්න ඕනේ. පස්ස නිරෝධයෙන් එළිවෙන්න ඕනේ. මේකට හොඳ චිත්ත සමාධියක් ඕනේ, ඒකේ භාවයක් ඕනේ. ඒ වගේම උදට මේ හේතු පිළිබඳ හොඳ විදර්ශනාවක් ඕනේ. හේතු පිළිබඳ හොඳ විදර්ශනාවක් ඕනේ. ඒකට අපි කැපවුණොත් බැරි නෑ අපිට පුළුවන්. අපි තෝරගන්න ඕනේ මේ අසාමිත්‍ය දෙයක් බව ධර්ම අතර බව ආදී ඔය කීප කරුණු නැවතත් අපි මතක් කරලා. ඉතින් මේ අස්ත නිරෝධය අපිට පැහැදිලි වෙන්න අපිට ලෝකයේ දෙයක් වෙනවා. ලෝකයේ දෙයක් වෙන්නේ හිතක් කරා කියලා වැටහෙනවා. තමන් වෙන්නේ අනුන් වෙන්නේ දේවල් වෙන්නේ හිතක් කරායි. හිතයි දේවල් කරපත්. මනසයි දේවල් කරපත්. ආයතන කරා. එතකොට හිතයි ලෝකයේ වෙන්නේ. හිත ලෝකයේ වීම තුළ දේවල් නොවන බවට හිලිවීම තුළ අර මෙලොව වතුර නොවන බව දකිනකොටම අපිට ලෝකයේ කියන සංඥාක්තිය අතහැරෙනවා. ඒකට කියනවා පස්ස විරෝධය. පස්ස විරෝධය. තව නිකුත් දුක්ඛ විරෝධය. තව පැත්තකින් අර අතිසම්පන්නව සතර තත්ත්වයෙන් කප්ටි වීම පිටිනවා. මේක සත්‍ය ඥානය. මේක අහුවයි කියලා සම්පූර්ණ වෙන්නේ. ඇලීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් පාවෙනවා සත්‍ය ඥානය. දැන් සත්‍ය ඥානය පහළ වූ තැනැත්තට පුළුවන් කෘත්‍ය කරන්න. ඒ කියන්නේ කෙලෙස් වලට කොටු වෙච්ච මේ හිත අවිද්‍යාව තෘෂ්ණාවලට ගොදුරු වෙච්ච මේ හිත බේර ගන්න පුළුවන්. ඒ වගේම අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් සත්‍ය ඥානය පිළිවිච්ච මන්ත්‍රයයි. දැන් තියෙනවා භාවනාව. දැන් සමත විදර්ශනා භාවනාවෙන් සිත විග්‍රහ කරලා මෙතන අපි සත්‍ය ඥානයෙන් ඉදිරිච්ච පිළිදරවුම යොදනවා. විතර මතක් කරගන්න මතක් කරගන්න. ඒ වගේම දේවල් අපිට වෙනසක් වෙනකොට අපිට ලෝකයේ ගැටලුවක් වෙනකොට ඒ වෙනකන් ඉන්නව නෙමෙයි. ගැටලුවක් නොවන ලාමක් නෑ. නිතරම අපි ගැටලුවක ඉන්නේ. දේවල් වීමම ගැටලුවක්. තමන් අනුන් වීමම ගැටලුවක්. එහෙනම් අපිට දැන් භාවනාවට පසුතලයේ තියෙනවා. භාවනාවට සත්‍ය ඥානය තියෙනවා. මගේ ලෙඩ රෝග මට උරුම වෙනකොට මගේ මරණය මගේ වෙනකොට මගේ දේවල් මරණයටපත් වෙනවා කියලා දකිනකොට ඔය ඔක්කොම පින්වත් දැන් සත්‍ය ඥානයෙන් තමයි අපිට කෘත්‍ය වෙන්නේ යෙදෙන්නේ මෙහෙණි කරලා දකින්නේ මෙහෙණි කරලා දැකිය යුත්තේ. ඉතින් මේ දුක්ඛ නිරෝධය අපිට මේ ජීවිතයේදී අවබෝධ කරගන්න පුළුවන්, හිතතරව කරගන්න පුළුවන්, ඒ වගේම පිළිගන්න පුළුවන්. සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි දුෂ්කර දෙයක්. මේක හරි අමාරු දෙයක්. අපිට හිතෙන්නේ ඇත්තටම අර හේතු ගැන තියෙන හිතතරව මදිකම. අනාත්මයේ කියන වචනය තුළ සැරිලා තියෙන ඒ අර්ථය හෙළිනොයි. මේ අනාත්ම කියන වචනය අපිට ඉස්සෙල්ලා හොඳට හෙළිවෙන්න මේ කියන ධර්ම කරුණු ඉතාලම සෑහළු දේවල් වලට පත් වෙනවා. ඉස්සෙල්ලා ඒ නිසා අපිට ඒ ටික කරගන්න ඕනේ. මොකද්ද? ඇස අනාත්ම දෙයක්, රූපය අනාත්ම දෙයක්, විඥාන අනාත්මයි. මේවා දෙහින්න ඕනේ. මේවා දෙහිනකොට මේවට පිළිතුරු දෙන්න කියනවා. ඒවා ලෙහෙන්න සාකච්ඡා කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඇසුර කරන්න ඕනේ. ලබාගත් ඒ දහම් කරුණු වලින් මෙහෙය කරන්න ඕනේ. ඒ තුලින් මේ අමාරුයි කියලා හිතන අමාරුව නැත්නම් අමාරු කියලා හිතන ඒ ස්වභාවය අමාරු දෙයක් නෙවෙයි. අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සත්‍ය ඥානය කියන තැන දේශනාවේ සඳහන් මේ ස්පර්ශය කියන ධර්ම කොටසේ අන්තය පස්සාන්තය පස්ස සමුදයාන්තය පස්ස විරෝධය. මේ කියන කරුණු ටික පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට මේ වෙලාවේ සාකච්ඡා කරන්න පුළුවන්.
මොකද? ඒ දෙක එකමයි එකයි. චක්කු සම්පස්ස කියනකොට චක්කු දැන් උතන පස්සෙන් අපි යන්නේ විදීමකටනේ. පස්ස වේදනා සංඥා උපාදාන වලට යනවානේ පස්සෙන් කියන්නේ. ඒ අරග පස්ස සම්පස්සේ කියන හැදීමයි. ඒක අර්ථය වෙනසක් නැහැ. අර්ථය තමයි. ඔය පටිසම්පන්නයි කියන්නේ මුලින් නම් මොකක් පටිසම්පන්නද? අරමුණ කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත් එක. ස්පර්ශ අරමුණ කියන්නේ ස්පර්ශය නෙවෙයි. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ අරමුණ. ඔතෙන් දෙයක් කාරණයක් කරගන්නේ පටිසම්පන්න වීමෙන් තමයි. පටිසම්පන්න වීමට මුලම වැරදිලා තියෙනනේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආරම්භෙන්නේ. ඒ නිසා ඉතින් මේ ප්‍රත්‍ය වෙලා අරමුණ දෙයක් කාරණයක් වෙන එක ස්වභාවයක්මයි. හැබැයි ඒයි අවිද්‍යාව නිරෝධය නැති නිසා. අවිද්‍යාව නිරෝධ කරන මාවතක් ගැන තමයි මේ සාකච්ඡාව. එතන සිදුවෙන අතරත්තේ එලි කරගෙන. පස්ස ස්පර්ශ ස්පර්ශයට හේතුව තමයි ස්පර්ශ සමුදය කියන්නේ. පස්සේදී අපිට පස්සේ දෙයක් කියන එකම නෙවෙයි ස්පර්ශය කියන එක ඉදිරියපත් වෙන්නේ. ස්පර්ශය කියන එක අපිට දෙයක් වෙලාම නේ හිතට ඉදිරියපත් වෙන්නේ. හේතු තුනක් වෙනතන අපිට සංගවිලානේ තියෙන හේතුන්ගේ ප්‍රතිවිරුද්ධ. ඔව් ස්පර්ශය කියනකොට අපිට ස්පර්ශය දෙයක් වෙලා තමයි හිතට ඉදිරියපත් වෙන්නේ. පැහැදිලිද? සමුදය කියන්නේ එතකොට ඒ දෙයක් උනේ පෙර දෙයක් කියලා හිතපු එකේ ඵලය නෙවෙයි. දැන් කවුරු හරි මුණ ගැහෙනකොට අපිට තාම යා මිත්‍රයෙක් වෙලා නැහැ. යාළුවෙක් වෙලා නැහැ කියනකොට. උන්නේ යාළුවෙක් වුණා. හරි. කවුරු හරි හඳුන්වා දීලා එයා අපිට යාළුවෙක් වුණා. දැන් අපි හිතට ඇතුළුනාම දැන් යාළුවා කියන්නේ පස්ස සමුදය ස්පර්ශයකට හේතුවක් ඇති වෙනවා. හොඳ යාළුවෙක්. මට හම්බුණා. ආයෙ මුණ ගැහෙනකොට අර හේතුව නෙවෙයි ස්පර්ශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඇහැ රූපේ විඥානය කියන තුන මුණ ගැහෙන තැනදී ස්පර්ශ වෙනතනදී අර ඉන්නේ මගේ යාළුවා කියලා ඉදිරිපත් වෙන්නේ එදා ස්පර්ශයේදී හඳුනාගත්ත දෙවියද ස්පර්ශ වෙනතන මුලින්ම දැන් චුටි දරුවට අම්මා ස්පර්ශ වුණාම තාම ස්පර්ශයක් බවටපත් වෙන්නේ නැහැ. ඔන්න කලක් යනකොට අම්මා කියලා දැන් ඇහි රූපයයි විඥානයයි කියන මේ ස්පර්ශය අම්මා වුණානේ. අසුරු කරන්නේ අම්මා කියලා නෙමෙයි. ඒ අම්මා කියලා අසුරු කරපු හේතුව සමුදයක් වුණා. හේතුවක් වුණා. ඒ හේතුව නෙමෙයි තමයි මේ හේතු තුන එකතු වෙනදී ඉදිරිපත් වෙන්නේ විතර. එනවා. අම්මා කරගැනීම කියන තැන බලන්න. අම්මා කරගත්ත තැන ස්පර්ශය සමුදය. ඒ ලෝකේ විඥානයට මුණ ගැහෙනකොට අම්මා කියලා හදාගත්තනේ සමුදය හේතුවක්. ස්පර්ශයේ ප්‍රතිඵලය. ස්පර්ශ සමුදය නයි. ආය හේතුවක් යදනකොට අර සමුදය නෙවෙයි ඉදිරියටපත් වෙන්නේ. ස්පර්ශයේ යථාභූත තත්ත්වයක් කරන නොදන්න කෙනෙකුට ස්පර්ශයේ යථාභූතයක් කරන නොදන්න කෙනෙකුට ස්පර්ශය යථාභූතය කියන හිත නොවුණු විට අපිට ස්පර්ශය දෙයක් වෙනවා. හරි? විතර මතක් වෙන්නේ ස්පර්ශය දෙයක් කෙනෙක්. Taman අනු. ඒක දැන් අසුරු කරනවානේ තණ්හාවෙන්. නේද? අනසම්දේ. උතන බලන්න හිතින්ම හදාගත්ත එක්කම හිත රැවටෙනවා.
හිතම රැවටිච්ච එකකට ඇලුම් කරලා හිතම රවට්ට ගන්නවා. හිතම වරද්දගත්ත එකට. මොනේද වැරදුනා? ස්පර්ශ අන්තයේදී වැරදුනානේ. ස්පර්ශය දෙයක් කරගත්තනේ. නේද? හේතු තුනක එකතුව ලෑලි තුන දොරක් කරගත්තනේ. ලෑලි තුන කියලා මොකක්ද කියනකොට අපිට ලෑලි තුන දොරක් බවට පත් වුණා. දැන් දොරක් ගැනයි අපේ තියෙන්නේ කතාව. මුද දොරක්, හරි දොරක්, හයිය දොරක්, පොස් දොරක් නේද? ඒ වගේ දැන් දොරක් ගැන මාතෘකාවක් කරනවා. ඒ වැටීමම නේද සමුදේ වෙන්නේ. ලෑලි තුන ගැන දැක්කේ නැති කෙනා දොරක් කරගත්තනේ. ලෑලි තුන ගැන යථාභූත වශයෙන් දන්නේ නැහැ. ලෑලි තුන යථාර්ථය දන්නේ නැති කෙනා දොරක් කරගත්තා. හේතු තුන දෙයක් කරගත්තා. හේතු තුන දෙයක් කරගත්තාම දෙයක් ගැන දැන් හිතනවා. ඒ දේ හොඳයි මනාපයි ප්‍රියයි. ඒ හිතේම තමයි ඒ හිතනම හිත පිටම නෙවෙයිද? තණ්හා උපාදාන වලට එන්නේ. එතකොට දැන් ස්පර්ශයේ ඉදිරිපත් වෙන්නේ ඒ සමුදේ නෙවෙයි. හිත. ආයේ හේතු නැගෙන දෙන්නේ තුන්දෙනා එකතු වෙනකොට. තුන්දෙනාගේ එකතුවක් කියලා අපිට තියෙ වෙනවද? අරින්න මගේ යාළුවා කියලා තියෙනවා. අපිට මේ ලෝකයේ දේවල් වශයෙන් පෙනෙන්නේ පෙර දේවල් කරගත්ත එකේ ඵලය. අපිට මේ ලෝකයේ දේවල් වශයෙන් පෙනෙන්නේ පෙර දේවල් කරගත්ත එකේ ඵලය. ස්පර්ශය අන්තය. දොරක් කරගෙන. දැන් දොරක් ගැන හිතලා අනේ දොර හරිනේ. ඒක හරිය නැහැ. කියලා දැන් අපි ඒකට අමනාපයක් හට ගන්නවා අපේ හිතේනේ. ඒ අමනාපය ආයෙත් හේතු ගැටකොට මේ තියෙන මම අර කිව්වොත් මේ දොර කියලා අපිට ආයෙත් අර මතක් වුණේ හතර තිබෙකදී. සමුදේ වෙච්ච එකදී. දැන් පස්සේ කියන පස්ස නිරෝධය කියන දන අර අන්ත දෙකට නොයන දන කොතනද? අනාත්මයේ දැකීම. එතන අනාත්ම දෙයක්, රූපේ අනාත්ම දෙයක්. අනාත්මයි කියන්නේ එතන යමෙක් නොවේ. එහෙම නේද? රූපේ යමෙක් නොවේ ධාතුව තමයි. මේ ලෝකේ ඕනම දෙයක් ධාතුව තර බවට අපිට අමතක නොවෙන්න ඕනේ. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධර්මතාවවලට මොකද දැක්මක් තියෙන්න ඕනේ. රූපයක් දකිනකොට නාම රූප දෙකම දැක්කා යා. අතරමහා රූපේ වලත් දැක්කා නාමයෙන් නිකන්ම කොහොමද දැක්කා. එතකොට යා නාම රූප දෙයක් දකින්නේ. මම ගෙදර දිහා බලනකොට මගේ ගෙදර කියලා ඉඳන එක හරහා. එයාට වෙන්නේ ගෙදර කියන්නේ අතරමහා ධාතුවට අයිති පැත්ත. එහෙම නේද? මගේ ගෙදර කියලා හිතන පැත්ත නාම පැත්ත. නාම රූප දෙයක් කියලා දකින්නකොට. රූපේ අතහැර රූපේ දකින්නේ. රූපේ දැක් නොකරගෙන දී දකිනවා. රූපේ දැක් නොකරගෙන අම්ම දකින්න බැහැ. රූපේ දැක් නොකරගෙන තාත්තා දකින්න බැහැ. යාළුවා දකින්න බැහැ. එතකොට රූපේ දැක් නොකරගත්ත නිසා රූපේ වෙනස් වෙනකොට අර නාමස්කන්ධයට වෙනස නැහැ. රූපේ දාපත බව දන්න නිසා රූපේ මාරු වෙනවා, රූපේ ලෙඩ වෙනවා, රූපේ නැරෙනවා. එහෙම නේද? එතකොට මගේ ස්වාමියා මගේ භාර්යාව කියන්නේ ගණිතය යන්නේ රූපේ. දැන් දන්නා මේ හිතක් කරහා ග්‍රහණය වෙච්ච එකක් මේ මගේ දරුවා කියන්නේ. රූපේ ප්‍රත්‍යයෙන් හටගත්ත නාම ධර්මයක් වේ. ස්පර්ශයෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත නාම ධර්මයක් වේ. එනිසා ඒක දෙයක් කරගන්න බෑ නාම ධර්මය. ඒ නිසා ස්පර්ශය කියන සකස් වෙච්ච එක ඒ මොහොතේ සකස් වෙන ධර්මතාවය. පවතින දෙයක් නෙවෙයි. කියලා මේ පිළිවිච්ච තැනදී මනෝවිඤ්ඤාණයත් ඔය ටිකම බලන්න. එනකොට මතක් වෙනවනේ මනෝවිඤ්ඤාණය. මනස ධම්මත්වයෙන් මනෝවිඤ්ඤාණය හටගන්නවා. මනස ධම්ම. ධම්ම කියන්නේ මොනවද? පෙර දේවල් කරගත් ඒවා. පෙර ස්පර්ශය යථාර්ථයේ ස්පර්ශ විනෝදයක් එළින උච්ච මනසක නිරන්තරව තියෙන ස්පර්ශය දෙයක් කරගත් ඒවානේ.
අපිට තියෙන මගේ දේවල්, මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ ගියතෝ ඊට කරන දේ ඔක්කොම මතක් වෙන දින අරමුණු. ස්පර්ශය දෙයක් කරගත්ත එක නේද? පස්සන්තේ නේද? ඒවනින්ද ධම්ම මතක් වෙන්න තියෙන්නේ. මම ඉස්කෝලේ ගියදී එහෙම මම ගෙදර හිටපු වෙද්දී මම රස්තාවක් කරපුවා. ඔය ඔක්කොම ස්පර්ශය දෙයක් කරගත්ත ඒ වගේ ස්පර්ශ අන්තයෙන් සකස් වෙච්ච හේතු නේද? ඒකට මනසට ධම්ම මේ දෙක ප්‍රතිවීමෙන් මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. දෙන්නම් ළඟදී පස්සේ. ඒ තුනයි එකතු වෙන මනෝ සම්පස්සය. වෙන්නේ මනෝ සම්පස්සය. ඒකට මනෝ සම්පස්සය අපිට දෙයක් වෙලා පෙවුණා. මනෝ සම්පස්සය මට මම රැකියාව කරපේ කියලා මතක් වුණා. හරිද? ඒ හේතු තුනක එකතුවක් කියලා දැක්ක නැති නිසා සකස් වෙච්ච මනසක සකස් වෙච්ච පස්සයක් මනෝ සම්පස්සයක් කියලා දැක්කේ නැත්තම් පැහැදිලිද? මට මතක් වුණා කියන ගණේ යන්නේ මනෝ සම්පස්සයක් පහළ වුණා කියන දන්න මට මතක් වුණා කියන ගණේ යන්නේ බෑ. මොකද එතන ඒ මනසත් මම නොවිලා. මනසත් ධම්ම මනෝවිඤ්ඤාණ කියන තුනම අනාත්ම කියන. මම නොවිලා. දැන් මනස මම වෙච්චාම එයා හිතන්නේ මට තමයි මතක් වෙන්නේ. මට මතක් වෙනවා අතීතේ. එතන තියෙනවද අර තිනාංගත පස්සෝ කියලා හිතෙන්නේ. මට මතක් වුණා අතීතේ කියන එක නෑ. එතන තියෙන අවිද්‍යාව විතර කිය පැත්තක්. අවිද්‍යාව නැතිවීම නේ මට මතක් වුණා කියන්නේ. අව වෙන්නේ මොකද්ද? මනස ධම්ම මනෝවිඤ්ඤාණ. අර ධම්ම කියන ගමෙන් දැන් කියව ඔක්කොම බලන්න ස්පර්ශ මුලදී අවිද්‍යාව රැඳිච්ච හේතු. කර්ම. සමුදය. දැන් සමුදය එතරම් නිරෝධයි. මනස ධම්ම ප්‍රත්‍යයෙන් මනෝවිඤ්ඤාණය අර ගන්න තුන දැක්කෝ. මේ ස්පර්ශන්තය. ඒක න ආයාහිතනකට එකට රැවටිලා සමුදය. ඔව් දැන් ලෙඩක් හැදුනේ කයදනේ. රූපෙන් ලෙඩක් හැදෙන්නේ. රූපය ආභාවවලට පත් වෙනවා. රූපේ දන්නවද සතරමහා ධාතුන්ගේ ස්වභාවය? දන්නවද එම්බිලිසාව කියන්නේ? සතරමහා ධාතුන්ගේ විසමතාවයක් වුණා. සතරමහා ධාතුන්ගේ විසමතාවයක් වෙනකොට අපි කියනවා එතන රෝගී. කය රෝගී වුණා. අර නකුල පිටු සූත්‍රයේ තව කියනවනේ කය ලැබුවා සිතට කරගන්න එපා. කොහොමද කියලා කරන්නේ නොකර ඉන්නේ. අන්නේකොට එනවා රූපේ තමා කොට ගන්නවා. තමා රූපේ කොට ගන්නවා. අර ඔය කිව්ව සක්කාය දිට්ඨිය විස්තරේ. රූපේ මිස තමාද රූපේ ධාතු හතරක් මිස රූපේ සතරමහා ධාතුන්ගේ ස්වභාවය මිස එහි තියෙන විසමතාවයක් තියෙනවා. විසමතාවය උඩයි අපි කියන්නේ කය රෝගී කියලා. හැබැයි විසමතාවය ප්‍රත්‍යයෙන් මනසක ධම්මත කයත් කාය ප්‍රසාද රූපයක් හේතු ඒ ප්‍රත්‍ය වෙනකොට කාය විඤ්ඤාණය හට ගන්නවා. ඒ කාය විඤ්ඤාණය ස්පර්ශයට යෙදෙනකොට ඒ ස්පර්ශය මට හිමිදස්සාවගෙන ගණයට ගන්න වෙනවා. මගේ ඔළුවේ කැක්කුමයි කියන ගණයට ගන්න වෙනවා. ඔළුව කැක්කුම නැත්තේ නේ. එහෙම නේද? අසනීප යක් නොදැනව නෙවෙයි දැනෙනවා. හැබැයි මේ අසනීප තත්ත්වය මේ හේතුන්ගේ සකස් වීමක් කියන තරගදී ඒක මගේ රෝගයක් කියන ගණයට යන්නේ නැහැ. ගණයට යන්න බැහැ. මොකද මගේ රෝගයක් කියන ගණයට යන්න බැරි ඒ කාය ප්‍රසාදය ඊට ප්‍රත්‍ය වෙන හේතුව විඥානය. ඔය තුන් දෙනාම අනාත්ම බවට කලින් හේතුව කරගත්ත බවක් තියෙන්න ඕනේ. මේ කතාවට. මේ කතාවෙද කය අනාත්මයි, කය තමයිනේ දවවලින් හැදිච්ච එක. එන්නේ ඊට අදාළ කායික ස්පර්ශ වෙන විනාශ වීම අනාත්ම දෙයක්. කාය විඥානයේ අනාත්ම දෙයක්. අනාත්ම හේතුන්ගෙන් හටගන්න යම් කායික අබලතාවයක් දැනෙනවා. ඒකත් අනාත්ම දෙයක්. ඒ කියන්නේ කෙනෙකුට වේදනාවක් නෙවෙයි, කෙනෙකුට වේදනාවක් නෙවෙයි, වේදනාවක් තියෙනවා.
කෙනෙකුට කියන ආත්ම සංඥාවෙන් ගන්න බැහැ. හේතුන්ගේ සකස් වීම. හේතුන්ගේ සකස් වීම හේතු නිරෝධේ නිරෝධ වෙන ධර්මතාවය. නිරෝධයට ධර්මතාවය. කියන ගණයට යනවා මිස අර පස්සේ අනේ මට විච්ඡේදී අනේ මට අසරීපයි කියලා ගණේ දෙනෙන්නේ නැහැ. අර දැක්ම තුල. අසනීපේ නැහැ කියව නෙවෙයි. අසනීපේ තමාට වෙච්ච දෙයක් කොට තමාගේ දෙයක් කොට ගණේ දෙයක්. මොකද එයාට තියෙන කය පිළිබඳ අවබෝධයක් ලැබුණු බව. අනාත්ම ඥාන පිළිබඳ අවබෝධයක් ලැබලා තියෙනවා. ඒ නිසා අසනීපේ තමා කරගන්නේ. අසනීපයක් නැත්තේ නේ. ඒක දැනෙන්නේ හිතක් කරා කියලා දන්නවා. කය දන්නේ නැහැ ඒවා. එතකොට ස්පර්ශයෙන් හටගත්ත මේ කාය ඒ කාය ගැඹුරින් කාය වේදනාවක් ඇතුළත දැනෙනවා කියන්නේ. ඒ විඳීම ස්පර්ශයෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා එළිවීම තුල. ඒක තමාට ඇති වෙච්ච රෝගයක් කියන ගණේට යවෙන්නේ නැහැ. ඒ නිසා ඒක සමුදය බවටපත් වෙන්නේ. ඒක සමුදය බවටපත් වුණා. ආපහු මෙනෙහි වෙන්නේ මට කවිලක් තියෙනවා. මට කවි රෝගයක් තියෙනවා. නේද? මම ලෙඩෙන්නේ. එතකොට ඒක කය මගේ කරගත්ත, දෙත මගේ කරගත්ත, අරගෙන වින්දා නේ. ඒක පැවැත්තුවා. මගේ ලෙඩක්, මගේ ලෙඩක්. අන්න සමුදය වුණා. දැන් මෙනෙහි වෙන්නේ තම කවුරු හම්බුනම කියන්නේ අර හදාපේ. එතකොට මෙතන මේ හේතු ප්‍රත්‍යයෙන් අරගන්න පස්සේ වෙන නොතේරි මේ ගමන යන්න බෑ අපි. ඒ ටික හොය අවබෝධ කරගන්න ඕනේ. අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන මේ ඔක්කොම අනාත්මයි. ඒ කියන්නේ යමෙකුගේ නොවේ. මේ ඇහැ යමෙකුගේ නොවේ. මේ රූප යමෙකුගේ නෙවෙයි. මේවා කනබන ආහාර වලින් නැතද? ඒ වගේම දෙමෝපිය ප්‍රත්‍යයෙන් හටගත්ත කර්මයෙන් හටගත්ත රූපේට සකස් වෙන ඇහැ කන ආදී ආයතන. ඒවා අනාත්මයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අපි සලකන බාහිරය අනාත්මයි. ධාතු. අනිත්‍ය අනාත්ම ධාතු. පඨවි ආපෝ තේජෝ වායු වලින් ධාතු වලින් සකස් වෙච්ච. එතකොට අපිට හේලෙන්න ඕනේ. එහෙමනම් ඒ හේතු දේවල් නෙවෙයි නේද? හේතු දේවල්ද? ගාගිල කියන්න පුළුවන් දෙයක්. ධාතු හතරක් නිසා. ඒ වගේම අනිත්‍ය නිසා. අපි ගහ කියලා නම් කරනකොට මගේ ඒක අනිත්‍ය ධර්මතාවයක් නිත්‍ය කියලා නේද? අර වැස්ස කියන ධර්මතාවයට වැස්ස කියන නමක් දීපු ගමන් නේද? වැස්සේ අතහබුදේ නෙවෙයි අපි ගත්තේ. වැස්ස තියෙන දෙයක් කොටද? වහින බව. ගලන බව. අපි ඒකට ගඟ කිව්වම මොන ගඟද? එල්ලි ගඟද? මහවැලි ගඟද? එහෙම නේද? කොච්චර දීගද? පාළුද? ඔක්කොම අර ව්‍යවහාර ගඟට යනවා. සමුදේ පැත්ත. ඒකට සමුදේ ගොඩනගපු නිසා නේද පස්සේ. පස්ස අන්තය පිළිගත්ත නිසා නේද සමුදේ. පස්සන්තය පිළිගත්ත නිසා සමුදය. සමුදය නිසා පස්සන්තය. මේක හෙළිවීම තුළ කුමක්ද හෙළිවිය යුත්තේ? ඒ පස්සය දෙයක් කොට නොගැනීම. පස්සය මේක සකස් වෙච්ච එක. සකස් වෙච්ච එකට අපි කොට වෙලා ඉන්නේ බලන්න. දැන් අපි කියනවා වියන්දලා ආරාමයි. මේ අපේ ආරාමයි. එතකොට දැන් මේ ආරාමයේ ඉන්නවා කියලා අපිට දැන් මේ මොහොතේ හිතෙන්නේ. මේ මොහොතේ අහපත්‍යයි. මේ මොහොතේ සතර මහා ධාතුව මේ පොළොව දස්කොළන් ආදී ප්‍රත්‍ය වෙන මේ සතර මහා ධාතුන්ගේ පැත්ත ප්‍රත්‍යයයි. එතකොට ඇහැ රූපේ ප්‍රත්‍ය වෙන හට ගන්න ඇහි ප්‍රතිබිම්බය ආරම්භයි. ඇහි ළඟ ප්‍රතිබිම්බය ආරම්භයි. නෑ. ඒක ප්‍රතිබිම්බය. ඒක නියතුගේ සකස් වෙච්ච බලයක් ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය දන්නවද මේ ආරම්භතාව? නෑ. එතකොට ඒ හේතු සකස් වෙලා ඇහැ රූපයේ විඥානය කියන තැන හේතු සකස් වෙන තැන හේතුන්ගේ සකස් වෙච්ච ධර්මතාවය විස ලෑලි තුන දොරක් වෙච්ච එකක් නෙවෙයිද මේ අපි ආරාමයේ කිව්වා.
ලෑල්ල තුන දොරක් වුණා නේද? දැන් දොරක් ගැන නේද හිතන්නේ. අපේ ආරම්භ වෙන හිතන්නේ. එතකොට අපිට ඒක මනාප වෙනවා, අමනාප වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා. නේද? අයිති කරගන්න හිතෙනවා, අතාරින්න හිතෙනවා. දැන් අතාරින්න නම් නැත්නම් අපි ඔක්කොම අයිති කරගත්ත දුස්තිය. රූපේ ප්‍රත්‍යයෙන් දෘෂ්ටියක් හදාගෙන දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් රූපේ දිහා බලනවා. හරිද? රූපයෙන් දෙක නිරන්තරව ගලනවා. අනිත්‍යයි. අනිත්‍ය වෙන හේතුව ප්‍රති කරගෙන දෘෂ්ටියක් හදා ගන්නවා. හදාගත්ත දෘෂ්ටිය තුළින් ඒක දිහා බලනවා. රූපේ මමය, මම තමයි රූපේ. ලෑල්ල තුන කිව්වේ හේතු තුන. ඇහැ රූපේ විඥානය කියන හේතු තුන. හේතු තුන එකතු වෙනකොට අපිට දොරක් කියලානේ දැන් පේන්නේ ලෑල්ල තුන එකතු වුණාම. ලෑල්ල තුන කියලා ගන්නකො හේතු තුනට. දැන් අපි මේ හේතු තුන වද්දාපුවම අපිට දොරක් කියන පඤ්ඤාප්තියක් ඕකේ තියෙනවා. දැන් අපි බලන්නේ ලෑලි කතාව කරද්දී දොරක් දිහා. දැන් අපිට එතනින් ආමතුරුකාව එහාට තියෙන්නේ දොරක් ගැන. දොර දිරලා. දිරලා නෑනේ. නේද? අපි පැනවීමට යන්නේ දොරක් ගැන. හේතු පිළිබඳ අවබෝධයක් ලැබුවොත් අපිට ඒක දොරක් කරගන්නවා කියන වැරදි අපිට එන්නේ නැද්ද? ඒක සකස් කරගත් එකක් කියලා හිතේ. හේතු තුනක එකතුව සකස් කරගත් එකක් නෙමෙයි. රූපය විඥානය කියන මේ හේතු තුන එකතු වෙන නැත්නම් සකස් කරන්නේ නේද අපි දෙයක් කියලා ගන්නෙ. සකස් වෙච්ච හිතක් නේද ඒක. සංකාරස්කම් කියන්නේ සකස් කරනවා කියන්නේ. හේතු තුන එකතුවක් නෙමෙයි. හේතු තුන එකතුව අම්ම කරගත්තා. සකස් වෙච්ච එකක් බව දැක්කේ. හේතු තුන එකතුව දෙයක් කරගත්තා. ඒතරක් කරගත්තා. හේතු තුන එකතුව කියන්නේ ඒ මොහොතේ සකස් වෙන හේතුන්ගේ ඵලය. ඒ මොහොතේ සකස් වෙන හේතුන්ගේ ඵලය. ඒක ඵලය කියනකොට අපිට ආපහු දෙයක් වෙන්න බෑ ඵලය. හේතු තුන අමතක කළොත් ඵලය දෙයක් වෙනවා නේ. හේතු තුන දැක්කොත් ඵලය දෙයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඵලයක් වෙන්නේ නැහැ. හේතු වලින් මාත්‍රම වෙනවා. ඒකයි මේ හේතු නිරෝධේ ඵලයක් වෙන්නේ යන්නේ නැහැ. හේතු නිරෝධේ ඵලනිරෝධේ. ඒ ධම්මා හේතුපව තේ සංවේතු තථාගතෝ ආහං කියනකොටම එතන තමයි සෝතපන්න. තව ඵලයක් ගැන කතා කරන්නේ. හේතු දැකීමෙන් ඵලයේ විද නොවුණා. එනම් සංගණි මාසගෙන හේතු දැකීමෙන් ඵලයේ දෙයක් නෙවෙයි. ප්‍රඥාප්තියට ගියේ නැහැ. ප්‍රඥාවට ගියේ නැහැ. ප්‍රඥාප්තියට ගියොත් ඒකට අන්නාපාදානට යනවා. ඒක ධර්මයේ දැකපු කෙනෙකුට ප්‍රඥාප්තියට යන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා ප්‍රඥාප්තියට හිටියා. තාත්තා අම්මු ගෙදර ගිහින් විවාහ කළා නේ. හැබැයි එතරම්වත්. අන්ත දෙකේ නෑ එතන. මොකද? ඒ ධාතුවේ ප්‍රතිවීමක් වෙන්නේ දැන් කාය ප්‍රසාදයට විසමතාවයක් ප්‍රති වෙනවා. කාය ප්‍රසාදයට විසමතාවයක් ප්‍රති වෙනවා. විසමතාවයේ ප්‍රති වෙනකොට කාය ප්‍රසාදයට ඒක වේදනාවක් කොට ස්පර්ශයෙන් ප්‍රති වෙනවා. එදින්ම තියෙන විසමතාවය. හැබැයි ඒකත් අයිති අනාත්ම හේතුන්ට. මේක හැබැයි සත්‍ය ඥානය මේ කතා කරන්නේ. යෙදවීම තම තමන් කරන කෘත්‍යය. මේ කතා කරන්නේ සත්‍ය ඥානය. එදිනම අවබෝධය. මගේ කය කියලා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් සිදු වෙන ධර්මතාවයකට මගේ කය කියලා හිතන එකයි වැරද්ද. එතන නොවිය යුතුයි. හේතු දැකීම.
ඒකට මේ ධර්ම කරුණු නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත ආයෙත් මෙනෙහි කරන්න ඕනේ. මොකද්ද මේ අන්ත දෙක කිව්වේ? මොකද්ද මේ අන්ත දෙක කිව්වේ වැරද්ද? අපිට ස්පර්ශය දෙයක් වෙලා පේනවා නම්, කෙනෙක් වෙලා පේනවා නම්, රූප වස්තුවේ වස්තු වශයෙන් එනවා. ඒක තමයි ස්පර්ශාන්තය. දෙයක් කරගෙන ඉගෙන හිතෙනින් තණ්හාගත උපාදාන කරත ගන්න එක සමුදය. ස්පර්ශ සමුදය. ස්පර්ශයේ දෙයක් කියලා පැවතෙනවා නම් සමුදය කොහේ තියෙන්නේ? සමුදය වෙනවා. සමුදය වෙනවා නම් පස්සේ රැවටෙන එක රැවටෙනවා. එහෙනම් දුකෙන් මිදීමක් නෑ. පස්සේ දෙයක් වෙනවා නේද? පස්සේ දෙයක්ම වෙලා නම් මොකද කරනවද? පස්සේ දෙයක්ම වෙන්න නම් ඇස රූපේ විඥානය කියන මේ හේතු වල අනාත්ම ස්වභාවය දකින්න ඕනේ. අනාත්ම ස්වභාවය හිලෙනකොට යාට හිලෙන්න ඕනේ. විදුපු වෙන ස්වභාවය නැත්නම් මායාමය ස්වરૂපයක්. ඒ සකස් වෙච්ච එක. ඈත කියන දර්ශනේ මායාමය ස්වરૂපයක්. ඒකනේ විඥානේ මායාවක් කියලා වදාන්නේ. සංඥා විදුවක් කියලා වදාන්නේ. අපිට මේ පෙනෙන්නේ රූපේ නොවේ ධාතුගේ ක්‍රියාව තුළ සකස් වෙච්ච විඥානයේ සකස් වෙන ලෝකෙ පෙනෙන්නේ. ඒකට තමයි කියන්නේ දින මණ්ඩලෙ පස්සෝ ස්පර්ශ ලෝකේ කියලා තමයි අපි හඳුන්වන්නේ අර සකස් වෙච්ච දින මණ්ඩලෙ පස්සෝ වගේ. එතකොට මේක සකස් වෙච්ච එකක් වෙනවා මිස ඒක අපිට දෙයක් කරගන්නයි කියන්නේ නෑ. සකස් වෙච්ච ලෝකයක් නෙමෙයි අපි ලෝකෙ කියලා කියන්නේ. ඇහැ රූපේ විඥානය කියන තුනේ එකතුවක් මේ ලෝකේ කරගන්නවා. එතකොට එහෙනම් සකස් දුන්නේ නැතුව සකස් වෙච්ච කියලා නැත්තම් අපිට ඒක දෙයක්ද? බල්ලා වතුරට එවෙනකොට පහළ වෙන එකක් විස බල්ලා වතුරට එවෙනකොටයි එයාගේ ප්‍රතිබිම්බය දකින්නේ නේ. එතකොට එයා හිතනවා නම් මේ පෙරදිගම බල්ලාම පෙරදිගම හිටපු එකෙක් මේ. මම මෙතනින් ජීවසුත් මේක ඉන්නවා කියලා හිතෙනවා නම් ඒක ආත්ම සංඥාව. දෙපත් වෙනකොට පෙනෙන දර්ශනයක්. පෙරක් නැහැ පසුත් නැහැ. නේද? ඒ මොහොතේ සකස් වෙන ඇහැ රූපේ විඥානය කියන තුනේ එකතුවකින් සකස් වෙන ස්පර්ශ ලෝකයේ. පෙර පසු නැහැ. ඒ වගේම ඒකට ලෝකයෙන් කියලා කියන්නත් බෑ. දෙයක් කියන්නත් බෑ. ඒ ස්පර්ශය. ඒක දෙයක් කර ගැනීමම තමයි සමුදයට යන්නේ. ඇයි පස්සයක් ගැන දැක්කේ නැති. පස්සේ යථාර්ථයේ යථාභූතයෙන් දකින්නේ කොහොමද පස්ස නිරෝධය. ස්පර්ශ නිරෝධය. සමුදය වෙන්නේ. ඒතර නිරන්තර ස්පර්ශයේ මුලාව තමයි පැති කරන් තියෙන්නේ නේ. ආයතනක අපිට ස්පර්ශ වෙනතන මුලාවමයි හිතට හේතු ගන්නන්නේ. අපිට දෙයක් පෙන්නනවා, කුජලෝ පෙන්නනවා, වස්තු පෙන්නනවා. එන දරුවෝ කියලා හිතනවා, තමන් කියලා හිතනවා, අනුන් කියලා හිතනවා. නේද? ඒ තමයි ස්පර්ශාන්තය. එතන නිදෙන්න නම් හේතු ප්‍රත්‍යයෙන් එක සකස් වෙන හැටි දකින්න ඕනේ. අනාත්මය. ඒක සම්පූර්ණ. එන්න යතිරේද? නෑ. ඔබ සියලු දෙනාම උතුම් ධර්ම සාකච්ඡා දෙකකට සහභාගී වුණා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මෙලින් බුදු දහම දේශනාවක් කළා. අනුතරෝ වෙනදනාම ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා වටිනා ධර්ම කරුණු වාසියක් අවබෝධ කරගත්තා. ඒක නම් විදිහට කළා. ඒ තුලින් ඔබේ ධර්ම ඥානය අදාළව තවත් වැඩි දියුණු වේවා. ලෝතර බුදුරජාණන් වහන්සේ තාවතුන්ගේ පස්සෙන් අවබෝධ කරගෙන අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උතුම් අවස්ථාව සියලු දෙනාටම හේතු ආසනාව වේවා. සියලු දෙනාටම දෙවසන